ආයුබෝවන් 9 ශ්‍රේණියේ දෙවැනි පාඩම ඇස සහ කන කියන පාඩමේ අද දවසේ අපි ඇස කියන මාතෘකාව ගැන කතා කරමු. ඇස ගත්තාම මිනිසාගේ දෘෂ්ටි සංවේදනය කරන ව්‍යුහය විදිහට තමයි අපි ඇස සලකන්නේ. එතකොට දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණ කරන අවයවය තමයි අපේ ඇස. ඇසේ කොටස් කිහිපයක්ම තිබෙනවා අපට කතා කරන්න. අපි බලමු ඇසේ තියෙන කොටස් මොනවද සහ මොනවද ඒවා මගින් සිද්ධ වෙන කාර්යයන් කියලා. හරි. ඇසේ තියෙන කොටස් ටික අපි පිටිපස්ස හා ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරගෙන ආවොත් එහෙම ඊටමත් පහසුවෙන් අපිට මේ ටික මතකයේ තියාගන්න පුළුවන් වෙනවා. හරි. ඇසේ බාහිරම ආවරණයේ විදිහට අපි සලකන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියෙන මෙන්න මේ ප්‍රදේශයේ ඔයගොල්ලන්ට පේන ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය තමයි ඇසේ බාහිරම ආවරණයේ විදිහට අපි සලකන්නේ. මේ ශ්වේත ඝන ස්තරය ගත්තාම සම්පූර්ණ ඇස වටේටම ශ්වේත ඝන ස්තරය පිහිටනවා. හැබැයි ඉදිරි ප්‍රදේශයට එනකොට ශ්වේත ඝන ස්තරය තුනී සහ පාරදෘශ්‍ය වෙලා ඒක ස්වච්ඡය බවට පත් වෙලා තියෙනවා. ඒතර ඉදිරි ප්‍රදේශයේදී ශ්වේත ඝන ස්තරය පිහිටන්නේ නැහැ. ශ්වේත ඝන ස්තරයම තුනී සහ පාරදෘශ්‍ය වෙලා ඒක ස්වච්ඡය බවට තමයි පත් වෙලා තියෙන්නේ. හරි. දැන් ඔන්න ඇසේ බාහිරම තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ ශ්වේත ඝන ස්තරයට ඇතුළතින් පිහිටන කොටස අපි හඳුන්වනවා රුධිරග්‍රාහිය කියලා. රුධිරග්‍රාහිය කියලා තමයි ශ්වේත ඝන ස්තරයට ආසන්නයෙන්ම පිහිටන ව්‍යුහය අපි හඳුන්වන්නේ. ඒතර රුධිරග්‍රාහිය ගත්තාම ඇසට රුධිර සැපයුම ලබා දෙන්නේ මෙන්න මේ ශ්වේත ඝන ස්තරයට ඇතුළතින් පිහිටන රුධිරග්‍රාහිය මගින්. හරි. එතකොට ඇසට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් වගේ දේවල් මෙන්න මේ රුධිර සැපයුමත් එක්ක ඇසට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ රුධිරග්‍රාහියටත් ඇතුළතින් පිහිටන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම එක තමයි ඇසේ තියෙන වැදගත්ම කොටසක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ තමයි දෘෂ්ටි විතානය. ඔන්න ඔය ඇස අක්ෂි කාචය මගින් ඇති කරන ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මතට තමයි අවසානයේදී නාභිගත වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි පෙනීම ඇති වෙන්නේ. මෙන්න මේ දෘෂ්ටි විතානය මත විශේෂ ස්ථාන දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි කහලපය, අනිත් එක තමයි අන්ධ බිඳුව. කහලපේ කියන ප්‍රදේශයේ සාමාන්‍යයෙන් මේ දෘෂ්ටි විතානය ගත්තාම දෘෂ්ටි විතානයේ දෘෂ්ටි සංවේදී සෛල වර්ග දෙකක් තියෙනවා. යෂ්ටි සෛල සහ කේතු සෛල කියලා. මේ යෂ්ටි සෛල සහ කේතු සෛල උපකාරී වෙනවා දෘෂ්ටිය සංවේදනය කරගන්න. ඒතර මේ යෂ්ටි සෛල සහ කේතු සෛල ඉතාමත් හොඳින් තියෙන ප්‍රදේශයක් විදිහට අපිට කහලපේ හඳුන්වා දෙන්න පුළුවන්. කහලපේ කියන ප්‍රදේශයට ආලෝකයේ නාභිගත වුණාම ඊට හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අන්ධ බිඳුව කියන ප්‍රදේශයට නාභිගත වුණොත් එහෙම ප්‍රතිබිම්බය අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අන්ධ බිඳුව කියන ප්‍රදේශයේ අපි සඳහන් කරපු ආලෝක සංවේදී වන යෂ්ටි සහ කේතු සෛල පිහිටන්නේ නැති නිසා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ දක්න ලැබෙන දෘෂ්ටික ස්නායුව මෙන්න මේ අපිට ලැබෙන පණිවිඩය මොළයේ දක්වා රැගෙන යාමට තමයි දෘෂ්ටික ස්නායුව වැදගත් වෙන්නේ. හරි. දැන් ඔන්න අපි ඇසේ කොටස් කිහිපයක්ම කතා කරා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ ඇස කොහෙටද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අක්ෂි කූපය තුලට තමයි ඇස සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ඇස අක්ෂි කූපයට සම්බන්ධ වෙන්නේ අක්ෂි පේශි මගින්. මෙන්න මේ ඔයගොල්ලන්ට දක්නට ලැබෙනවා අක්ෂි පේශි. මෙන්න මේ අක්ෂි පේශි මගින් තමයි ඇස අක්ෂි කූපයට සම්බන්ධ වෙන්නේ අපේ කපාලයේ තියෙන අක්ෂි කූපයට. ඇත්තටම මෙතන නම් අක්ෂි පේශි දෙකයි ඔයගොල්ලන්ට පේන්නේ. හැබැයි අක්ෂි පේශි 6ක් මගින් තමයි ඇස අක්ෂි කූපය තුලට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඇසේ ඉදිරිපස්සට ආපුවාම අපට පේනවා මෙන්න මෙතන තියෙනවා තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය මගින් තමයි ඇසට ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමක් සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඇසේ අපට පේන වැදගත්ම කොටසක් නෙමේ අක්ෂි කාචය. අක්ෂි කාචය විදිහට ද්වි උත්තල කාචයක් තමයි පාවිච්චි කරන්නේ. භාවිතා වෙන්නේ ද්වි උත්තල කාචයක්. මෙන්න මේ කාචය මගින් තමයි අදාළ කිරණ නාභිගත කිරීම සිද්ධ කරන්නේ. ඒතර මේ අක්ෂි කාචය රඳවා ගැනීමට වැදගත් වෙනවා මෙන්න මේ ස්ථානයේ පිහිටන මෙන්න මේ පහළිමුත් පිහිටනවා ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි මගින් තමයි අක්ෂි කාචය රඳවාගෙන ඉන්නේ. එතකොට අක්ෂි කාචයේ වක්‍රතාවය එහෙමත් වෙනස් කරන්න අවශ්‍ය වෙලාවල් වලදී අක්ෂි කාචයේ වක්‍රතාවය එහෙමත් වෙනස් කරන්න මෙන්න මේ ප්‍රතියෝජක පේශි වලට හැකියාව තියෙනවා. අපි පාඩමේ ඉස්සරහදී බලමු කොයි වගේ අවස්ථාවලද අක්ෂි කාචයේ වක්‍රතාවය වෙනස් කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ස්වච්ඡය ගැන අපි කතා කරා. ශ්වේත ඝන ස්තරයේම තුනී සහ පාරදෘශ්‍ය වීමෙන් තමයි ස්වච්ඡය නිර්මාණය වෙන්නේ කියලා.
මෙන්න මේ ඇසට ආලෝකය ලැබෙන කුඩා සිදුර අපි කණීනිකාව කියලා හඳුන්වනවා. මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි ආලෝකය ඇස තුළට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඇසේ අපි කතා කරන රස දෙකක් තියෙනවා ඇත්තටම. පළවෙනි රසය තමයි අම්මය රසය. ඒතර අම්මය රසය පිහිටන්නේ සච්චය සහ අක්ෂිකාචය අතර ප්‍රදේශයේ පිහිටනවා අම්මය රසය කියලා ද්‍රවමය කොටසක්, පාරදෘශ්‍ය ද්‍රවමය කොටසක්. ඒ වගේම තමයි තවත් රසයක් තියෙනවා අක්ෂිකාචය, තමයි කාච රසය. කාච රසය පිහිටන්නේ අක්ෂිකාචය දෘෂ්ටි විතානයත් අතර ප්‍රදේශයේ. මෙන්න මේ අක්ෂිකාචයේ මේ ඇසෙහි ගෝලාකාර බව පවත්වා ගැනීමට මෙන්න මේ කියන කාච රසය කියන කොටස ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. හරි. එතකොට මේ කාච රසයේ ප්‍රදේශය සාමාන්‍යයෙන් ජෙලිමය ව්‍යුහයක් තමයි ජෙලිමය ව්‍යුහයකින් තමයි යුක්ත වෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය කියන කොටස් ටික අපිට අපේ ඇස එහෙම නැත්නම් ඇසේ කොටස් විදිහට කතා කරන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටස් කිහිපයකට ගිහිල්ලා බලමු. ඊට පස්සේ අපි කිව්වා සාමාන්‍යයෙන් ඇස අක්ෂි කූපය තුල තමයි රඳවලා තියෙන්නේ. අක්ෂි කූපය කියන්නේ කපාල කුහරය. කපාලේ අක්ෂි කූප කියන කුහර තුල තමයි ඇස පිහිටලා තියෙන්නේ කියලා අපි කිව්වා. ඒතර අපි කිව්වා ඇස පේශි 6කින් අක්ෂි කූපයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මෙන්න මෙතන රූපය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අක්ෂි කූපය තුලට පේශි කීයකින්ද ඇස සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. පේශි 6කින් සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ ආකාරයට පේශි 6කින් තමයි ඇස සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට ඇස පේශි 6කින් සම්බන්ධ වෙලා තියෙන නිසා ඇසට තිරස් චලන, ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්තට චලන දක්වන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තිරස් චලන දක්වන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ සිරස් චලන දක්වන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඇස අක්ෂි කූපයට අක්ෂි පේශි 6කින් සම්බන්ධ වෙලා තියෙන නිසා තිරස් චලන, මෙන්න මේ අතර තිරස් චලන වගේම මෙන්න මේ අතර සිරස් චලන දැක්වීමේ හැකියාවත් ලැබිලා තියෙන කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕන. හරි. අපි ඇසේ එක් එක් කොටස් වල කාර්ය ගැන අපි ඇත්තටම කතා කරා. නැවත පාරක් අපි බලාගෙන යමු මොනවද ඒ කොටස් වල තියෙන කාර්යභාරය කියලා. ඒතර අපි කලිනුත් සඳහන් කරපු විදිහට ශ්වේත ඝන ස්තරය සාමාන්‍යයෙන් පිහිටලා තියෙන අක්ෂිගෝලයේ බාහිරින්ම පිහිටලා තියෙන කොටස තමයි අපි ශ්වේත ඝන ස්තරය කියලා හඳුන්වන්නේ. මේක ආලෝකයට විනිවිද ගමන් කරන්න බැරි සුදු පැහැති ඝන ස්තරයක් කියලාත් අපි කතා කරා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ස්වච්ඡය. ස්වච්ඡය ඒතර කොහෙද තියෙන්නේ? ස්වච්ඡය තියෙන්නේ අර අක්ෂය තාරා මණ්ඩලයට ඉදිරියෙන් පිහිටි ශ්වේත ඝන ස්තරය තුනී සහ පාරදෘශ්‍ය වීමෙන් තමයි ස්වච්ඡය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කිව්වා අශ්වේත ඝන ස්තරයට ඇතුළතින් පිහිටන රුධිරග්‍රාහිය මෙන්න මේකෙන් ඇසට රුධිර සැපීම ලබා දීම තමයි රුධිරග්‍රාහියක් මගින් සිද්ධ වෙන්නේ. රුධිරග්‍රාහියට ඇතුළතින් තියෙනවා කියලා අපි කියව මොකද්ද? දෘෂ්ටි විතානය. රුධිරග්‍රාහී ස්තරයට ඇතුළතින් මෙන්න මේ දෘෂ්ටි විතානය පිහිටනවා. එතකොට දෘෂ්ටි විතානයේ මත අපි කියව විශේෂ වූ සෛල වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ආලෝකයට සංවේදී යෂ්ටි සෛල සහ කේතු සෛල. ඊට පස්සේ අපි කිව්වා අම්මේ රසය. අම්මේ රසය සාමාන්‍යයෙන් පාරදෘශ්‍ය ජලීය ද්‍රාවණයක්. අක්ෂිකාචය සහ ස්වච්ඡය අතර අවකාශයේ පිරී පවතින්නේ මෙන්න මේ කියන අම්මේ රසයෙන්. අපි කොටස් ටික මුලින්ම කතා කරා. අක්ෂිකාචය ගත්තහම ඇසේ තියෙන වැදගත්ම කොටස තමයි අක්ෂිකාචය. මෙන්න මේ කාචය ද්විඋත්තර කාචයක්. කාචයට හැකියාව තියෙනවා අවශ්‍ය පරිදි වක්‍රතාවය වෙනස් කරගන්න. ඒතකොට මේකේ වැදගත්කම තමයි දෘෂ්ටි විතානයේ මත ප්‍රතිබිම්බය නාභිගත කිරීම අක්ෂිකාචයක් මගින් තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි කතා කරා තාරා මණ්ඩලය ගැන. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම සඳහා තමයි මෙන්න මේ කියන තාරා මණ්ඩලය වැදගත් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි කළුවින් ගිරියාව කියලාත් හඳුන්වනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ කණීනිකාව ගත්තාම තාරා මණ්ඩලයේ මැද මැදයේ පිහිටන වෘත්තාකාර සිදුර තමයි අපි කණීනිකාව කියලා හඳුන්වන්නේ. කණීනිකාව හරහා තමයි ඇසට ආලෝකය ලැබීම සිද්ධ වෙන්නේ. හරි. ඇස ගැන අපි ඇසේ තොරතුරු තමයි මේ නැවත පාරක් කතා කර ඉන්නේ. එතකොට අපි ප්‍රතියෝජක පේශි අපි කිව්වා සාමාන්‍යයෙන් අක්ෂිකාචය රඳවා ගැනීමට තමයි මෙන්න මේ ප්‍රතියෝජක පේශි අපට උපකාරී වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රතියෝජක පේශි වලට හැකියාව තියෙනවා අක්ෂිකාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට. කාච රසය අපි කියවනේ ඇසේ රස වර්ග දෙකක් තියෙනවා කියලා. මේ රස වර්ග දෙකෙන් ඉස්සරම අපට හම්බුනේ අම්මේ රසය. දැන් අපට හම්බ වෙනවා කාච රසය. කාච රසය ගත්තොත් එහෙනම් පාරදෘශ්‍ය ජල්ලිමේ ද්‍රව්‍යයක්. එතකොට අක්ෂිකාචයට ඇතුළතින් පිහිටි අවකාශය තමයි මෙන්න මේකෙන් පිරීලා තියෙන්නේ. එසේ ගෝලාකාර බව පවත්වාගෙන යාමට මෙන්න මේ අක්ෂිකාචය මේ කාච රසයෙන් සිද්ධ වෙන
මෙහෙවර ඊටමත් වැදගත් වෙනවා. අපි කිව්වා මේ දෘෂ්ටි විතානයේ මත විශේෂ ප්‍රදේශ දෙකක් අපට දක්නට ලැබුණා කියලා. එකක් තමයි මධ්‍ය කූපයේවත් කහලපය, අනිත් එක තමයි අන්ධ බිඳුව. ඇසට ඇතුළු වන ආලෝකය මගින් දෘෂ්ටි විතානයේ මත වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් හදන්න උපයෝගී වෙනවා කියලා අපි කිව්වේ මධ්‍ය කූපය. ඊට පස්සේ දෘෂ්ටික අන්ධ බිඳුව අපි කිව්වා සාමාන්‍යයෙන් ආලෝකයට සංවේදී සෛල නොපිහිටන ස්ථානය තමයි අන්ධ බිඳුවක් විදිහට අපි හැඳින්වුවේ. ඊට පස්සේ අපි කතා කරා දෘෂ්ටික ස්නායු ගැන. සාමාන්‍යයෙන් ඇස සහ මොළය සම්බන්ධ කරන ස්නායු තමයි දෘෂ්ටික ස්නායු කියලා අපි හඳුන්වන්නේ. දෘෂ්ටි විතානයේ මත ඇතිවන ප්‍රතිබිම්බ පිළිබඳ සංවේදනයේ මොළයට රැගෙන යාම මෙන්න මේ කියන දෘෂ්ටික ස්නායුව මගින් සිද්ධ කරනවා. හරි, සාමාන්‍යයෙන් අපිට ඇසේ කොටස් සහ ඒ වගේ ව්‍යුහය ගැන ඔන්න ඔය කියන දේවල් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ ඇසේ කොටස් සහ ව්‍යුහය ගැන. ඊට පස්සේ අපි බලන්න ඕන ඇස මගින් කොහොමද අපිට කිසියම් වස්තුවක් නිරීක්ෂණය වෙන්නේ, එමත් නැත්නම් කොහොමද අපිට කිසියම් වස්තුවක් අපි දැක බලාගන්නේ ඇස උපයෝගී කරගෙන කියලා. ඇස මගින් අපිට කිසියම් වස්තුවක් නිරීක්ෂණය වෙන ආකාරය බලා ගන්න පුළුවන් මෙන්න මේ රූප සටහනින්. මෙන්න මේ විදිහට ඇසට ආලෝකය ඇතුළු වෙනවා. ඇසට ඇතුළු වෙන ආලෝකය ඉස්සරෝම කිසියම් වස්තුවක ඉඳන් ආලෝකය ඇසට ගමන් කරනවා. ඒතකොට මෙන්න මේ ආලෝකය අක්ෂි කාචය හරහා තමයි වර්තනය වෙන්නේ. අක්ෂි කාචය හරහා වර්තනය වෙනවා ගිහිල්ලා අවසානයේක පතිත වෙනවා කොහෙද? දෘෂ්ටි විතානයේ මත. දෘෂ්ටි විතානයේ මත පතිත වුනහම අපට සාමාන්‍යයෙන් ඇති වෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. ඔන්න ඔය ඇතිවෙන යටිකුරු ප්‍රතිබිම්බය දෘෂ්ටික ස්නායු මගින් මොළයට අදාළ පණිවිඩය රැගෙන ගියපුවාම උඩුකුරු වස්තුවක් විදිහට මේක අර්ථකථනය කරන්නට මොළයට හැකියාව ලැබිලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපි කිසියම් වස්තුවක් ඇස මගින් දෘෂ්ටි ඇති වෙන්නේ. කිසියම් වස්තුවක් පේන්නම් අපිට අදාළ වස්තුවේ ඉඳලා ඇසට ආලෝක කිරණක් ඇතුළු වෙන්න ඕන. මෙන්න මේ ඇතුළු වන ආලෝක කිරණය ඇසේ උත්තල කාචය තුලින් වර්ධනය වෙලා අවසානයේ ගමන් කරනවා කොහෙටද? දෘෂ්ටි විතානයේ මත තමයි ගමන් කරන්නේ. දෘෂ්ටි විතානයේ මත යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඔන්න ඔය යටිකුරු හැදෙන ප්‍රතිබිම්බය මොළය මගින් උඩුකුරු විදිහට අර්ථකථනය කරගන්නවා. හරි. එතකොට මෙන්න මේ ආකාරයට අපිට කිසියම් වස්තුවක් නිරීක්ෂණය කරගන්න හැකියාව තියෙනවා. ඒතර ඇස ගැන කතා කරද්දී අපිට කාච ගැන අමතක කරන්නම බෑ. කාච වලින් කොහොමද වර්තනයක් සිද්ධ වෙන්නේ කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් උත්තල සහ අවතල කාචයකින් ආලෝක කිරණ සමාන්තර ආලෝක කිරණ කදම්බයක් ගමන් කරපුවාම කොහොමද මෙන්න මේ කාචය තුලින් පරාවර්තනය වීම, එහෙම පරාවර්තනය නෙමෙයි අතරම වර්තනය වීම සිද්ධ වෙන්නේ කියලා. උත්තල කාචයකින් සාමාන්‍යයෙන් අපේ ඇසේ තියෙන්නේ උත්තල කාචයක්නේ. මෙන්න මේ විදිහට උත්තල කාචයක් වෙතට එන සමාන්තර ආලෝක කිරණ මෙන්න මෙහෙම එක්තරා ලක්ෂයකට නාභිගත වෙනවා. ඔන්න නාභිගත වන ලක්ෂය අපි නාභිය කියලාත් හඳුන්වනවා. ඔය නාභිය හරහා ආලෝකයේ අபிසාරී වීම තමයි අත්‍තරම උත්තල කාචයකට සමාන්තර ආලෝක කිරණ කදම්බයක් එල්ල වුණාම සිද්ධ වෙන්නේ. මේ රූපේ එක ඔයගොල්ලන්ට පැහැදිලිව දක්නට ලැබෙනවා. හරි. ඒ වගේම ඔන්න ඔය ආලෝක කිරණ එකතු වෙන තැන අපි හඳුන්වන උත්තල කාචයේ නාභිය විදිහට ඔය උත්තල කාචයත් නාභියත් අතර දුර විශේෂ නමකින් අපි හඳුන්වනවා කියලාද? නාභිය දුර විදිහටත් අපි ඒක හඳුන්වනවා. හරි. ඒ තමයි ඔයගොල්ලෝ දක්නට ලැබුණේ උත්තල කාචයක් වෙතට එල්ල කරපු සමාන්තර ආලෝක කදම්බයක් කාචය තුලින් වර්තනය වුණාට පස්සේ ගමන් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලමු අවතල කාචයක් වෙතට එල්ල කරන සමාන්තර ආලෝක කිරණ වර්තනයෙන් පස්සේ ගමන් කරන්නේ කොහොමද කියලා. අවතල කාචයක් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා අපසාරී කාචයක් කියලා. එතකොට මේකෙදී ආලෝක කිරණ එකතු කිරීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ආලෝක කිරණ පිටතට කියන්නේ ආලෝක කිරණ විසිරී යාමක් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ ආලෝක කිරණ අපසරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇත්තට මේ අවතල කාචයක නාභිය හොයාගන්නේ කොහොමද අපි? අවතල කාචයක මෙන්න මේ විදිහට ආලෝක කිරණ පිටින් වලපුවාම නිකුත් වෙනා වගේ පේන්නේ කිසියම් ලක්ෂයක ඉඳන්. එන්නේ ලක්ෂය අපිට මෙන්න මෙතන හොයාගන්න පුළුවන්. ওই ලක්ෂය තමයි අපි හඳුන්වන්නේ අවතල කාචයක නාභීය ලක්ෂය කියලා. නාභිය කියලා අපි හඳුන්වනවා. ඒකටත් අපි කාචයේ ඉඳන් නාභියට තියෙන දුර අවතල කාචයේ නාභීය දුර කියලා හඳුන්වන්නත් පුළුවන්. හරි. අපි සාමාන්‍යයෙන් ඇසෙන් කොහොමද වස්තුවක් අපේ දෘෂ්ටි විතානය මතට පතනය වෙන්නේ කියලා බලනවට වඩා අපිට බලන්න කලින් අපි පොඩ්ඩක් බලමු
සාමාන්‍යයෙන් අපි විද්‍යාගාරය තුල තියෙන කාචයක් මගින් කොහොමද අපි කිරණයක් නාභිගත කරගන්නේ කියලා. දුර ඉඳන් එන ආලෝක කිරණයක් අපි දන්නවනේ උත්තල කාචයකින් කොහොමද නාභිගත වෙන්නේ කියලා. උත්තල කාචයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? මෙන්න මෙහෙම සමාන්තර ආලෝක කිරණ කදම්බයක් ආවොත් එහෙම මෙන්න මේ කිරණ කදම්බය මෙන්න මේ විදිහට අදාළ තිරේ මතට අපට පතනය කරගන්න පුළුවන්. තිරේ පොඩ්ඩක් අරහෙට මෙහෙට චලනය කරලා. හරි. තිරේ පොඩ්ඩක් අපට අරහෙට මෙහෙට චලනය කරලා මෙන්න මේ තිරේ මතට අදාළ මේ ප්‍රතිබිම්බේ නාභිගත කරගන්න පුළුවන්. සමාන්තර ආලෝක කිරණයක් න ะ. හරි. ඒ වගේම අපි මේ විදිහට ඉටිපන්දමක් වගේ ළඟ තියෙන වස්තුවකුත් ළඟ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයක් අපට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ඉටිපන්දමෙන් යන ආලෝක කිරණ මෙන්න මේ ඉටිපන්දමෙන් ගමන් කරන ආලෝක කිරණ අපි මෙන්න මේ විදිහට ඉටිපන්දමෙන් ආලෝක කිරණ ගමන් කරොත් එහෙම මෙන්න මේ ආලෝක කිරණ මෙන්න මේ තිරේ මතට පතනය කරවා ගන්න පුළුවන්. හැබැයි අපිට මෙන්න මේ තිරය පොඩ්ඩක් චලනය කරවන්න ඕන. මේ තිරය අපි එහාට මෙහාට චලනය කරලා තමයි මේ විදිහට නාභිගත කරගන්න හැකියාව ලැබෙන්නේ. මොකද තිබ්බ තැනම එකම තැන තිබ්බොත් එහෙම මේ තිරය මතට අපිට ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් ලබා ගන්න බෑ. එකම තැන තිබ්බොත් එහෙම. ඒ නිසා අපිට මේ තිරය වෙනස් කරන්න ඕන. දැන් අපේ ඇසේ තියෙන්නේ තුත්තල කාචයක්නේ. දැන් ඒතොර ඇසෙට මෙහෙම ආලෝක කිරණයක් එනකොට ඇසට පුළුවන් ද ඇසේ තිරය ඇත්තටම ඇසේ තිරය විදිහට අපි සලකන්නේ මොකද්ද? දෘෂ්ටි විතානය. ඇසේ තිරය අපිට එහාට මෙහාට අරන් යන්න බෑනේ. එහෙනම් මොකක්ද ඇසෙන් වෙන නැත්තේ? අපිට ඇසේ තිරේ නම් කොහොටවත් කියන්නේ දෘෂ්ටි විතානය අපිට දික් කරන්න හැකියාවක් නැහැ. එහෙනම් ඇසෙන් වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඇසේදි සිද්ධ වෙන්නේ මෙන්න මේ අක්ෂි කාචය. ඇසේ තියෙන උත්තල කාචයේ වක්‍රතාවය වෙනස් කර ගැනීම තමයි ඇස මගින් සිද්ධ කරන්නේ. ඒතර දෘෂ්ටි විතානයේ තිබ්බ තැනමයි කියන්නේ මේ තිරය තිබ්බ තැනමයි මේ අදාළ වස්තුවේ සිට එන ආලෝක කිරණය පදනම් කරගෙන මෙන්න මේ තිරේ තියෙන තැන වෙනස් කර ගැනීමට හැකියාව තියෙනවා. කාටද? තිරේ තියෙන තැන වෙනස් කරගන්නේ මේ තිරේ තියෙන තැන වෙනස් කර ගැනීමට නෙමෙයි. සාමාන්‍යයෙන් අපි තිරේ තියෙන තැන වෙනස් කරලා තමයි ප්‍රතිබිම්බයක් ලබා ගන්න. හැබැයි ඇසට තිරේ තියෙන තැන වෙනස් කරන්න බැරි නිසා කෙලින්ම මෙන්න මේ ආලෝක කිරණ ටික තිරයට ලැබෙන විදිහට අක්ෂි කාචයේ වක්‍රතාවය තමයි අක්ෂි කාචයේ වක්‍රතාවය තමයි වෙනස් කර ගැනීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඇසේ කාචයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර එනම් ප්‍රතිබිම්බ දුර අපිට කවදාවත් වෙනස් කරගන්න බෑ. ඒ නිසා අපිට ළඟ තියෙන වස්තුවක් පේනෙන්න අපි කරන දේ තමයි මොකද්ද? අක්ෂි කාචයේ වක්‍රතාවය අවශ්‍ය ප්‍රමාණයට අඩු හෝ වැඩි කර ගැනීම තමයි මේකදී අපි සිද්ධ කරන්නේ. අපි බලමු වක්‍රතාවයේ අඩු උත්තල කාචයක් විදිහට හඳුන්වන්නේ මොන වගේ එකක්ද කියලා. සාමාන්‍යයෙන් වක්‍රතාවයේ අඩුයි කියලා අපි සලකන්නේ සාපේක්ෂව නාභිය දුර වැඩි එක්කට. අපි මෙන්න මෙතන තියෙන මේ කාච දෙක ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මේකේ වක්‍රතාවය වැඩි වෙන්නේ මොන කාචයේද කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි බලමු මොන කාචයේද මේකේ වක්‍රතාවය වැඩි වෙන්නේ කියලා. මෙන්න මේක ගත්තොත් එහෙම. අපිට ලොකු අපිට කියන්න පුළුවන් වක්‍රතාවය ඉච්චර ලොකු වක්‍රතාවයක් නැහැ. හැබැයි මේකේ නාභිය දුර ගැන කිව්වොත් එහෙම මොකද? දැන් අපි නාභිය දුර ගන්නනකොට මෙන්න එහෙම රවුම ලොකු වෘත්තයක් ඇඳලා නිර්මාණය කරපුවාම ඒකේ නාභිය ඒකේ මැද අපිට කියන්න පුළුවන් නාභිය දුර කියලා. ඒතර නාභිය දුර නම් වැඩි වෙනවා. නාභිය දුර සාපේක්ෂව වැඩි. හැබැයි මේකේ වක්‍රතාවය නම් අඩුයි. ඒ වගේම මේ වක්‍රතාවය වැඩි එකක් ගත්තොත් එහෙනම් අපිට වෘත්තය සම්පූර්ණ කරන්න මේ පොඩි දුරයින් ගමන් කරන්න ඕන. එහෙනම් මේ වක්‍රතාවයේ වැඩි කාචයක නාභිය දුර අඩුයි. හැබැයි වක්‍රතාවය නම් වැඩි. හරි. ඒතර අක්ෂිකාචය මගින් සිද්ධ කරන්නේ මොකද්ද? අර ප්‍රතියෝජක පේශි වලට පුළුවන් අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කරන්න. ප්‍රතියෝජක පේශි මගින් අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කර ගැනීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හරි. බලන්නකෝ ළඟ ඉඳන් දුර ඉඳන් ළඟට වස්තුවක් එනකොට අක්ෂිකාචයේ වක්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ රූපේ පැහැදිලිව දක්නට ලැබෙනවා. මේ බලා ගන්න මෙතන වස්තුව ළඟට එනකොට අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි වෙනවා. බලා ගන්නකෝ. වස්තුව ළඟට එනකොට අක්ෂිකාචයේ වක්‍රතාවය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒක පැහැදිලිව ඔයගොල්ලන්ට පෙරමෙන් නැවත දුරට යනකොට වක්‍රතාවය අඩු වෙනවා. ඔන්න නැවත ළඟට එනකොට අක්ෂිකාචයේ වක්‍රතාවය නැවත වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ කිසියම් වස්තුවක් අපේ ආසන්නයට පැමිණෙනකොට අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි වෙනවා කියලා කියන්නේ නාභිය දුර අඩු වෙනවා කියන කතාව. හරි. දැන් පැහැදිලිව ඔයගොල්ලන්ට අක්ෂිකාචය මගින් කොහොමද ළඟ සහ දුර වස්තුවක් නිරීක්ෂණය කරගන්නේ කියලා. හරි. ඈත පිහිටි වස්තුවක් ප්‍රතිබිම්බය අපි බලමු ඈත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත කොහොමද
ඇති වෙන්නේ කියලා. ගොඩක් ඈත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයේ මත ඇති වෙන ආකාරය තමයි මෙන්න මේ රූපයෙන් ඔයගොල්ලන්ට පේන්නේ. ඒතොර මේකෙදී අපි ගත්තොත් එහෙම මේකෙදි සාමාන්‍යයෙන් සමාන්තර කිරණෙන් සමාන්තර කිරණ ගොඩක් ඈතින් දැන් ඇවිල්ලා ගානට මෙන්න මේ විදිහට දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේකට සමාන්තර කිරණ සාමාන්‍යයෙන් අපේ දෘෂ්ටි විතානයේ මත නාභිගත කරන්න නම් වැඩි බලයක් මේකට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ කියන්නේ සමාන්තර වෙන කිරණ ටික අවසානයේදී අபிසරණය වෙලා දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම සිද්ධ වෙනවා. හරි. ඒ වගේම ළඟ පිහිටි වස්තුවකින් අපි බලන්න වුණොත් එහෙම ළඟ තියෙන වස්තුවකින් අපි බලන්න වුණොත් එහෙම අක්ෂිකාචයේ වක්‍රතාවය ටිකක් වැඩි කරගන්න ඕන. අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරගන්නවා කියලා කියන්නේ ඒකේ නාභිය දුර අඩු වෙනවා කියන එක. කාචයේ නාභිය දුර අඩු වෙනවා කියන එක. හරි. ඊට පස්සේ මෙන්න මේ ළඟින් එන වස්තුවක කිරණ ටික අවසානයේදී පතනය කරගන්න ඕන කොතනද? දෘෂ්ටි විතානයේ මත. ඒතර මෙන්න මේ වගේ තමයි ළඟ පිහිටි වස්තුවක අපි ප්‍රතිබිම්බය ලබාගන්නේ. දුර පිහිටි වස්තුවකින් ප්‍රතිබිම්බය ලබාගන්නේ මෙන්න මේ ආකාරයට. හරි. දැන් පැහැදිලි කොහොමද ළඟ සහ දුර තියෙන වස්තුවකින් අපි නිරීක්ෂණය කරන්න කියලා. ඇත්තටම ඔයගොල්ලන්ට මේ අත්දැකීමත් ඇති. ගොඩාක් වෙලා ළඟ වස්තුවක් දිහා බලාගෙන හිටියොත් එම පොඩ්ඩක් ඇසට අපහසුයි. ඒකට හේතුව තමයි ප්‍රතියෝජක පේශි මගින් අක්ෂිකාචය වක්‍රතාවය වැඩි කරන්න ඕන ළඟ තියෙන වස්තුවක් දිහා බලන්න. හැබැයි දුර තියෙන වස්තුවක් දිහා බලන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා දුරින් පිහිටි වස්තුවක් දිහා බලාගෙන ඉන්න අපිට පුළුවන් ගොඩක් වෙලා. හැබැයි ළඟ පිහිටි වස්තුවක් දිහා බලන්න ටිකක් ඇසට අපහසුතාවයක් දැනෙනවා. හරි. මෙන්න මේ ආකාරයට නැවත පාරක් අපිට බලා ගන්න පුළුවන් කොහොමද දුරින් ඉන්න වස්තුවක් අපි නිරීක්ෂණය කරගන්නේ ඇස මගින් සහ කොහොමද ළඟ පිහිටි වස්තුවක් ඇස මගින් නිරීක්ෂණය කරගන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා අපේ ඇසේ දෝෂ ඇති වෙන්නත් පුළුවන්. විවිධාකාරයේ දෝෂ ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ඇසේ ඇතිවන දෝෂ වර්ග දෙකකට බෙදලා අපට කතා කරන්න පුළුවන්. එකක් තමයි දුරදෘෂ්ටිකත්වය, අනිත් එක තමයි අවිදුරදෘෂ්ටිකත්වය. මෙන්න මේ අක්ෂි දෝෂ ගත්තාම දුරදෘෂ්ටිකත්වය කියන්නේ මොකක්ද? දුරදෘෂ්ටිකත්වයේ නමේම තියෙනවා හොඳට දුර පේනවා. හැබැයි හොඳට දුර පේනුනට දුරදෘෂ්ටිකත්වයේදී පේන්නේ නැත්තේ කොහෙද? ළඟ නම් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි මේක හඳුන්වනවා දුරදෘෂ්ටිකත්වය කියලා. ඒතර මේ දුරදෘෂ්ටිකත්වය කියන රෝගී අක්ෂි දෝෂයටත් හේතුවක් තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මේකට බලපාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අක්ෂිගෝලයේ කෙටිවීම. මෙන්න මේ අක්ෂිගෝලය මෙන්න මෙහෙම තියෙන අක්ෂිගෝලය පොඩක් කෙටි වෙලා මෙන්න මේ හරියෙන් වගේ නිර්මාණය වුණොත් එහෙම ගානට නාභිගත වෙන්නේ නැහැනේ. දෘෂ්ටි විතානයේ මත ඒ නිසා අක්ෂිගෝලයේ කෙටි වුණාම දුරදෘෂ්ටිකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අක්ෂි කාචය. අපි කිව්වා සාමාන්‍යයෙන් ළඟ තියෙන වස්තුවක් හොඳට බලා ගන්න නම් අක්ෂි කාචය මගින් අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්න ඕන කියලා. හැබැයි අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්න නොහැකි වුණොත් එහෙම අපිට ළඟ තියෙන වස්තුවක් නිරීක්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි දැනගන්න ඕන ළඟ තියෙන වස්තුවක් නිරීක්ෂණය කරන්න නම් මොකද සිද්ධ වෙන්නේ? අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්න සිද්ධ වෙනවා. එහෙනම් එහෙම කරගන්න බැයි නම් ඒක අක්ෂි දෝෂයක්. අපි ඒක හඳුන්වනවා දුරදෘෂ්ටිකත්වය කියලා. හරි. දැන් ඒතර මතක තියාගන්න අක්ෂි දෝෂ වර්ග දෙකක් තියෙනවා. දුරදෘෂ්ටිකත්වය සහ අවිදුරදෘෂ්ටිකත්වය කියලා. දුරදෘෂ්ටිකත්වයේදී වෙන්නේ මොකක්ද? හොඳට දුර පිහිටි වස්තු අපිට නිරීක්ෂණය කරවා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි ළඟ තියෙන වස්තු අපිට නිරීක්ෂණය කරන්න හැකියාවක් මේකෙදී ලැබෙන්නේ නැහැ. අපිට මෙන්න මේ දුරදෘෂ්ටිකත්වය සහ පිළියම් තියෙනවා. දුරදෘෂ්ටිකත්වයට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ උත්තල මාවක සහිත කාචය. දුරදෘෂ්ටිකත්වය සඳහා අපි උත්තල මාවක සහිත කාච එහෙම නැත්නම් උපැස් පැලඳීමෙන් අපිට දුරදෘෂ්ටිකත්වය මෙන්න මේ රූපයේ පේන විදිහට අපිට අවම කර ගැනීමේ දුරදෘෂ්ටිකත්ව දෝෂය අපිට මඟ හරවා ගැනීමට හැකියාව තිබෙනවා. හරි. ඒ වගේම අපි කිව්වා තවත් අක්ෂි දෝෂයක් තියෙනවා. ඒක තමයි අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර කියන්නේ ළඟ. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ පේනවා කියන එක. ළඟ පේනවා නම් පේන්නේ නැත්තේ කොහෙ වෙන්නේ නැද්ද? එහෙනම් දුර පේන්නේ නැහැ. ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම අපි හඳුන්වනවා මොකක් කියලාද? අවිදුර දෘෂ්ටිකත්වය කියලා. ඒතර අවිදුර දෘෂ්ටිකත්වයටත් හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. එකක් තමයි අක්ෂිගෝලයේ දිගු වීම. ගොඩක් අක්ෂිගෝලය අපි කලින් කිව්ව අක්ෂිගෝලය කෙටි වුණාමත් දුරදෘෂ්ටිකත්වය ඇති වෙනවා. ඒ වගේම අක්ෂිගෝලයේ දිගු වුණොත් එහෙම අවිදුර දෘෂ්ටිකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් කිව්ව විදිහට අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු කරගන්න බැරි වුණොත් එහෙම
කලින් නම් අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරගන්න බැරි වුණොත් තමයි දුරදෘෂ්ටිකත්වය තුනේ. දැන් අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු කරගන්න බැරි වුණොත් එහෙම අවිදුරදෘෂ්ටිකත්වය කියන අක්ෂි දෝෂය ඇති වෙන්න පුළුවන්. එතකොට අවිදුරදෘෂ්ටිකත්වයට අපිට පිළියම් විදිහට අවතල මාවක සහිත කාච එමත් නැත්නම් අවතල මාවක සහිත උපැස් පැලඳීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට මේ දෝෂය අවම කරගන්න හැකියාව ලැබෙනවා. අවිදුරදෘෂ්ටිකත්වය නම් අවතල මාවක සහිත කාච කියලා හොඳට මතක තියාගන්න. හරි. අක්ෂි දෝෂ වගේ අක්ෂි දෝෂ විතරක් නෙමෙයි අක්ෂි රෝග කිහිපයකුත් අපිට කතා කරන්න තියෙනවා. මෙන්න තියෙනවා අක්ෂි රෝග. එතකොට අක්ෂි රෝග විදියට ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වගේ රෝගීන් තත්ත්වයන් ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට අක්ෂි දෝෂ සහ අක්ෂි රෝග කියලා කියන්නේ වර්ග දෙකක් කියන කාරණාව ඉතාමත් පැහැදිලිව මතක තියාගන්න ඕන. එතකොට ඇසේ සුද ඇතිවීම ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අක්ෂි කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩුවීම තමයි මෙන්න මේකෙදි ඇසේ සුද ඇතිවීමේදී සිද්ධ වෙන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා බැලුවොත් එහෙම අක්ෂි කාචය හැදලා තියෙන මොන වගේද? ප්‍රෝටීන වලින් තමයි අක්ෂි කාචය හැදලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රෝටීන පරිහානියටපත් වීමෙන් කාචය කිරිසිදු පාටටපත් වෙනවා. මෙන්න මේ විදිහට කාචය කිරිසිදු පාටටපත් වුනහම පැමිණෙන ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත කරගන්න බැරි වෙනවා. ඒ නිසා පෙනෙන වස්තු අපැහැදිලි වෙලා බොඳ වීමක් තමයි මේ ඇසේ සුද මතුවීමේදී දක්නට ලැබෙන ලක්ෂණය වෙන්නේ. මෙන්න මේ රූප දෙකෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නිරෝගී ඇසකට කොහොමද පේන්නේ සහ රෝගී ඇසකට කොහොමද අක්ෂි ඇසේ සුද මතුවීම කියන කාරණාව නිරීක්ෂණය වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ ඇසේ සුද මතුවීම වයසට යාමත් සමගම ඇති වෙන්න ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ වගේම ජානමය හේතුත් මේකට දායක වෙනවා. ඊට අමතරව අපේ ඕසෝන ස්තරයේම සිදුරු වෙනාම සූර්යාලෝකයේ තියෙන අහිතකර පාරජම්බූල කිරණ පෘථුවිය කරා ළඟා වෙනවා. මෙන්න මේ විදිහට අහිතකර පාරජම්බූල කිරණ පතිත වුණාමත් ඇසේ සුද ඇතිවීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ග්ලූකෝමාව කියන්නේ මොකක්ද කියලා. ග්ලූකෝමාව කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දෘෂ්ටික ස්නායුවට හානි සිද්ධ වෙලා දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙන. දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙලා අන්ධභාවයටපත් වීම. මෙන්න මේ A B C D කියන රූප වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ක්‍රමක්‍රමයෙන් මෙන්න මේ ග්ලූකෝමා තත්ත්වයත් එක්ක දෘෂ්ටි පරාසය අඩු වෙන්නේ කියලා. ඒතර ඇසේ රුධිර පීඩනය වැඩිවීම වගේම දියවැඩියාව තියෙන අයටත් මේ ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. රෝගය ඇතිවීම නිසා ඇසට සිදුවන හානිය නැවත අපට යථා තත්ත්වයට නම් පත් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ග්ලූකෝමා වගේ රෝග වලට අපි ගොදුරු නොවි ඉන්න උත්සාහ කරන්න ඕන. අක්ෂි ආසාදන ගැන කතා කරොත් එimhe සාමාන්‍යයෙන් අපි ඇසේ ඇස් ලෙඩ කියලා හඳුන්වන රෝගය තමයි අක්ෂි ආසාදන. සාමාන්‍යයෙන් මේකෙදි වෛරස් මගින් තමයි ඇස ආසාදනය වීම සිද්ධ වෙන්නේ. ඇස් රතු වීම, කබ්බ ගහ කඳුළු ගැලීම වගේ දේවල් මෙන්න මේ අක්ෂි ආසාදන වලදී අපට අක්ෂි ආසාදන වල රෝග ලක්ෂණ විදිහට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ අක්ෂි ආසාදන ව්‍යාප්ත වෙන්න පුළුවන් කොඳුරුවන් මගින්, ස්පර්ශය මගින් වගේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඇත්තටම අපි ඇස් ලෙඩ කියලා හඳුන්වන්නෙත් මේ අක්ෂි ආසාදන තත්ත්වයන්ම තමයි. හරි. ඔන්න ඔය ටික තමයි අපිට අක්ෂි රෝග විදිහට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපි අක්ෂි දෝෂ ගැනත් මේ වෙනකොට කතා කරා. අක්ෂි දෝෂ වර්ග දෙකකුත් තියෙනවා කියන කාරණාව දැන් අපි දන්නවා. හරි. ඒ වගේම තමයි අපිට මේ ඇස ගැන කතා කරද්දී ද්විනේත්‍රික දෘෂ්ටිය සහ ත්‍රිමාන දෘෂ්ටිය කියන කතාවත් අමතක කරන්න බෑ. සාමාන්‍යයෙන් මිනිසා, වඳුරා, රිලවා, චිම්පන්සියා, ගෝරිල්ලා, වනහපුලුවා වගේ සත්තු ගත්තාම ඒගොල්ලොන්ගේ ඇස් පිටලා තියෙන කොහෙද? හිස්කබලේ ඉදිරිපසට වෙන්නට. ඒ නිසා ඔවුන්ට සාමාන්‍ය ප්‍රදේශයක් එකම ඇසෙන් ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව, ඒ කියන්නේ ඇස් දෙකෙන්ම ලොකු ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ඔන්න ඔය මිනිසා, වඳුරා, රිලවා, චිම්පන්සියා, ගෝරිල්ලා වගේ සත්තුන්ට ලැබිලා තියෙනවා. ඒතර මෙන්න මේ නිසා අපි කියනවා මේකට ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. මෙන්න මේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා ත්‍රිමාන දෘෂ්ටියක්, ඒ වගේම වස්තුවකට ඇති දුර තීරණය කිරීමේ හැකියාවත් මෙන්න මේ වගේ සත්තුන්ට ලැබිලා තියෙනවා. ත්‍රිමාන දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ, ත්‍රිමාන දෘෂ්ටිය විදිහට අපි හඳුන්වන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඇස මගින් වස්තුවක ඇති ගැඹුර සහ උස හඳුනා ගැනීමේ හැකියාව තමයි අපි ත්‍රිමාන දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ. හරි. ඒතර ඔය අපි කතා කරපු සත්තුන්ට ත්‍රිමාන දෘෂ්ටිය ලැබී තිබෙනවා. හරි. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට ඇස යටතේ කතා කරන්න තියෙන්නේ. මේ පාඩමේ තවත් කොටසක් තියෙනවා කන ගැන. අපි තවත් දවසක
කන පිළිබඳව කතා කරමු. එහෙමනම් ඇස පිළිබඳව අපි කතා කරන එක මෙතනින් නතර කරනවා.